දැන් අපි කලින් කතා කරා බිස්නස් වැලියුේෂන් වල අපි කතා කරා වැලියුේෂන් ෆ්‍රේම්වර්ක්ස් ගැන. කොහොමද කම්පැනි එක අපි ඉක්විටි වල වැලියු එක කම්පැනි ෂෙයාර්ස් වල ඉක්විටි වල වැලියු එක හොයන විදිය ගැන අපි කතා කරා වැලියුේෂන් ෆ්‍රේම්වර්ක්ස් 1 යටතේ අපි කතා කරමින් හිටියා. අපි කතා කළා ෆ්‍රේම්වර්ක්ස් කිහිපයක් තියෙනවා සාමාන්‍යයෙන් අපිට වැලියුේෂන් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නේද? අපි කිව්වා මේන්ලි අපි කතා කරනවා මේ පාඩම යටතේ අපි කතා කරනවා කියලා අපි කිව්වා ෆ්‍රේම්වර්ක්ස් දෙකක් ගැන. එකක් තමයි එන්ටර්ප්‍රයිස් DCF ෆ්‍රේම්වර්ක් එක. අනිත් එක තමයි ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් එක. ඔය දෙකෙන් අපි කතා කරමින් හිටියේ මොන ෆ්‍රේම්වර්ක් එක ගැනද? එන්ටර්ප්‍රයිස් ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝ ෆ්‍රේම්වර්ක් එක ගැන. හරිනේ. අපි ඒක ගැන වීඩියෝස් දෙකක් අපි කතා කළා. අපි මේ දෙක ඇතුලේ කතා කරා කොහොමද මේ එන්ටර්ප්‍රයිස් DCF ෆ්‍රේම්වර්ක් එකේදී මොකක්ද වෙන්නේ? කොහොමද ඒකේ වැලියු ගණනය කරන්නේ? කොහොමද මොකක්ද ඒකේ process එක step by step අපි කතා කළා steps කිහිපයකින් යුක්ත process එකක් කතා කළා. මම කෝ ඒක theoretically එහෙම process එකක් තියෙනවා. නමුත් ඒකම එහෙම් පිටින් ඔලුවට දාගන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්න ඕනි idea එක, logic එක තමයි දැනගන්න ඕනේ කියලා මම කිව්වා. හරිනේ. ඔයාලට මතක ඇති අපි කතා කරා step 5ක process එකක් ගැන වැලියු හොයන. හරිනේ. ඒතර අපි කිව්වා මේ enterprise DCF framework එකේදී මොකද්ද කරනවා කිව්වේ? අපි සරලව මතක් කරොත් එහෙම enterprise DCF framework එකේදී අපිට ඕන වෙන්නේ company equity වල value එක. කරන්න අපි මොකද්ද කරන්නේ? අපි මුලින්ම company free cash flows කිව්වේ. company ඔක්කොම investors ලට available operational activities වලින් generate වෙච්ච cash flow එක අපි ගණනය කරනවා free cash flow to the firm. ඊට පස්සේ අපි කරන්නේ ඒ හැම free cash flow එකක්ම කියන්නේ ඉදිරි අවුරුදු හැම එකකම එන free cash flows ටික අපි discount කරනවා. discount කරද්දී අපි ඒ period එක දෙකකට බෙදුවා මතක ඇති explicit and implicit කියලා. පළවෙනි අවුරුදු 10 වගේ අපිට වෙන වෙනම cash flow එක තනි cash flow එක විදියට හැම අවුරුද්දකම අපිට වෙන වෙනම discount කරන්න පුළුවන් වුණා. නමුත් එතනින් එහාට 10න් පස්සේ ඒවා අපි කතා කරා continuing value කියලා එකක්. ඒ කියන්නේ ඒ 10න් පස්සේනේ අපිට හරියටම නිශ්චිතව predict කරන්න බැරි හන්දා අපි කරේ මොකක්ද? අපි ගත්තා constant growth rate එකක් යටතේ grow වෙන perpetuity එකක් කියලා හිතලා අන්න එහෙම cash flow එකේ present value විතර එකපාර අපි discount කරලා ගත්තා. මතක ඇති. එහෙම තමයි අපි කිව්වේ. ඊට පස්සේ අපි ගන්නවා combined total present value එක free cash flow වල ඒ විදියට. අනාගතයේ ඔක්කොම එන free cash flows වල present value එක අපි ඒ විදියට ගත්තා. අපිට ලැබෙනා මොකක්ද? company සම්පූර්ණ free cash flows ඔක්කොම වල, ඒ කියන්නේ operations වලින් generate වෙන future free cash flows ඔක්කොම වල present value එක. අද වෙනකොට සම්පූර්ණ වටිනාකම අපිට ලැබෙනවා අන්න ඒ විදියට කරාම. හැබැයි අපි තව කතාවක් කතා කරා වාට මතක ඇති. අපි අන්තිමට කතා කරා mid year adjustment factor කියලා එකක්. මොකද අපි කිව්වා අපි මේ cash flows ඇත්තටම discount කරන්නේ cash flows හැම එකක්ම අවුරුද්ද අවසානයේ ඇති වුණා කියන උපකල්පනය මත. නමුත් එහෙම නෙමෙයි ඇත්තටම ඇති වෙන්නේ අවුරුද්ද පුරාවටම cash flows ඇති වෙනවා. නමුත් ඒ වුණාට අපිට ගණනය කිරීම පහසුව තකා අපි කරන්නේ අවුරුද්දක් අවසානයේ cash flows ඇති වුණා කියලා assume කරලා තමයි අපි cash flows වල present value හොයන්නේ. එහෙම වුණාම අපි කරන mistake එකක් තමයි ඒ cash flows අපි අවුරුද්දක් පස්සට ගේනවා. සම්පූර්ණ අවුරුද්දක් backward ගේනවා. ඒක වැරදි. මොකද ඒක අවුරුද්දක් නෙවෙයි backward ගේන්න ඕනේ. ඊට වඩා අඩු කාලයක්. මොකද හේතුව cash flows ඇති වෙන්නේ වරින් වර. අපි අවුරුද්දක් ගිහිල්ලා ඉවරලා අවුරුද්දක් පස්සට දාලා එහෙම කරන එක වැරදි. ඒකෙන් underestimate වෙනවා cash flows. ඒක නැති කරන්න අපි කතා කළා අපි mid year adjustment factor එකක් කියලා ගන්න දෙනවා. ඒකෙන් අපි මේ present value of free cash flows එක වැඩි කරනවා කියලා කතා කළා. අපිට ලැබෙනවා company operations වල value එක. value of operations කියලා අපි කිව්වා. ඊළඟට අපි කිව්වා company අපි operations වල value එකට එකතු කරන්න ඕන කියලා මොකක්ද? company non operating assets වල value එක. අපි කිව්වා excess cash වගේ දේවල්, marketable securities වගේ දේවල් අපි කතා කරා non operating assets. අන්න ඒ දේවල් එකතු කරන්න ඕනේ කියලා අපි කතා කරා value of operations වලට. ඒතර company operations වල value එකට non operating activities වල value එකත් එකතු වුණාම අපි මොකක් දෙන්නේ? company total value එක, enterprise value එක එනවා. enterprise value එක අපි කිව්වා attributable to කාටද? investment holders. ඒ කියන්නේ invest කරපු කට්ටියට. අපිට funds provide කරපු කට්ටියට, investors ලට. ඒත් අපි කොයි investors ලා equity අය ඉන්නත් පුළුවන්, debt holders ලා ඉන්නත් පුළුවන්. එතකොට මේ සම්පූර්ණ enterprise value එක attributable to equity holders and attributable to debt holders. නිසා මොකද්ද කරන්නේ?
මේ සම්පූර්ණ එන්ටර්ප්‍රයිස් වැලියු එකෙන් අඩු කරනවා මොකක්ද? ඩෙප් වල වැලියු එක. ණය ප්‍රාග්ධනයේ වටිනාකම අඩු කරන. ඒතර අපිට ලැබෙනවා මොකක්ද? ඉක්විටි වල වැලියු එක. තමයි සරලව අපි නැවත මතක් කරොත් ওই විදිහට තමයි අපි මේ ක්‍රමයේ යටතේ හොයන්නේ. දැන් අපි කතා කරන දැන් එක්සැම්පල් එකක්. ඔයා ඉන්න ස්ලයිඩ් එකට. ස්ලයිඩ් එකේ බලන්න දීලා තියෙන එක්සැම්පල් එකක්. එක්සැම්පල් නම්බර් 1. එන්න බලන්න මේ ගාන අපි බලමු. මේක දීලා තියෙන එන්ටර්ප්‍රයිස් DCF ඇසුරෙන් ගානක් හදන විදිය ගැන තමයි කියන්න හදන්නේ. ස්ලයිඩ් එක 19. 19 වෙනි ස්ලයිඩ් එක ලෙසන් 6 වෙනි එකේ 19 වෙනි ස්ලයිඩ් එක. මේ ගාන අපි කියවුවොත් example 1 දීලා තියෙනවා you are given the following information for XYZ PLC. XYZ PLC කියන මේ කම්පැනියට අපිට ඉන්ෆර්මේෂන් දීලා තියෙනවා. දීලා තියෙනවා year ending 2000 හැම අවුරුද්දෙම දීලා තියෙනවා 6 වෙනි මාසේ 30 වෙනි දැන් අවසන් වන අවුරුදු හැම එකටම 2021 ඉඳන් 2030 වෙනකම් projected free cash flow බලන්න මේ ගානේ දීලා තියෙනවා projected free cash flow. ඒ කියන්නේ ගානේ අපිට free cash flow එක calculate කරලා දීලා තියෙනවා. හරිනේ. කියන්නේ ගානේ අපිට කෙලින්ම free cash flow එක හැම අවුරුද්දකම දීලා තියෙනවා. සමහර ගණන් වල free cash flow දෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙන්නේ නැති වුණොත් අපි ඒව හොයා ගන්න ඕනේ. දැන් මේකෙදි කෙලින්ම දීලා තියෙනවා. හරිනේ. ඊළඟට කියනවා additional information for the implicit forecast period. දැන් මොකක්ද ළමයි මේ කියන්නේ? මේ තියෙන 2021 ඉඳන් 2030 වෙනකන් සම්පූර්ණ අවුරුදු 10කට ඇත්තටම ගත්තොත් එහෙම මේ දීලා තියෙනවා අපිට cash flows. හරිද? දැන් අපි අද දවස කවද වෙනව ඇද්ද? ඔය බලන්න මේ ගානේ පල්ලෙහා තියෙනවා you are required to estimate the following කියලා. ඒ ඉල්ලලා තියෙනවා අංක 3ක් යටතේ දේවල් 3ක්. ඒ තුනේම දවස තියෙන කවද්ද? 2020 6යි 30. 2020 6යි 30. 2020 6යි 30 විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අද දවස් තමයි කවද්ද? 2020 6යි 30. හරිනේ. එහෙනම් අපිට 2020 6යි 30 තමයි අද කියලා කියන්නේ. 2021 ඉඳන් cash flows ටික දීලා තියෙනවා. හරිනේ. ලබන අවුරුද්දේ සිට අවුරුදු 10ක් වෙනකන් අපිට cash flows වෙන වෙනම දීලා තියෙනවා. ඒ කියන්නේ explicit period එක. අපිට වෙන වෙනම cash flows හොයාගන්න පුළුවන් period එක. හැබැයි එතනින් එහාට ඒ කියන්නේ 2030න් පස්සේ ඒ කියන්නේ 2031 ඉඳන් අනාගත අකණ්ඩ කාලයක් දක්වා cash flows අපිට හරියටම කියන්න බෑ. නේද? මොකද අපිට හරියටම කියන්න බෑ. හරියටම estimate කරන්න අමාරුයි. අපි කියන implicit period එක කියලා. අන්න ඒ period දාලා information අපිට දීලා තියෙනවා. අපිට කියන projected NOPLAT net operating profit or loss adjusted tax for 2031 2031ට දීලා තියෙන NOPLAT 6415යි. growth rate beyond year 2030 2030න් පස්සේ growth rate එක 104යි per annumලු. ROIC beyond year 2030 2030න් පස්සේ ROIC 112යිලු. දැන් ළමයි මේ මොනවද අපි දෙන්නේ මේවා? මොකද්ද මේකේ purpose එක? අපි කිව්වා explicit period එක නම් අපි අවුරුද්දෙන් අවුරුද්ද cash flows වෙනම discount කරනවා. implicit period එකේදී ඒ ඔක්කොම cash flows එකට combine කරලා ගන්නවා. මොකද්ද අපි කිව්වේ? continuing value කියලා කිව්වා. අන්නේ continuing value හොයාගන්න තමයි ඔයාලට මෙන්න මේ information අපිට දීලා තියෙන්නේ. හරිනේ. ඊළඟට කියනවා balance sheet extracts as at 30th June 2020. ඒ කියන්නේ අද 2026 අද balance sheet එකෙන් උපුටාගත් දේවල්. තියෙනවා excess cash 1600යි. අද NOA ඒ කියන්නේ අද non operating assets 8400යි. දැන් ළමයි මේ excess cash කියලා කියන්නේ non operating asset එකක් තමයි. ඒකයි අද non operating asset දෙක මොනවද? non operating assets. එතන value of debt 11400. ණය ප්‍රාග්ධනය 11400යි. ඊට පස්සේ තියෙනවා value of capitalized operating leases. capitalized operating leases. වලට මතක නම් අපි කිව්වා debt කිව්වට පස්සේ ගොඩක් දේවල් අයිති වෙනවා. debt කියලා කියන නිකම්ම debt capital කියලා කියන එකම විතරක් නෙමෙයි. ඒකට අයිති වෙන්න පුළුවන් debt capital, operating leases, underfunded pension liabilities, restructuring provisions. අපි කව ගොඩක් ඒවා ඇතුළත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ operating leases කියන එකත් අනිවාර්යයෙන්ම debt component එකක්ම තමයි. non equity claim එකක්. ඒකත් හරි. ඊළඟට තියෙනවා mid year adjustment factor. හරිනේ. අපි අර කිව්වේ mid year adjustment factor එකක් එන්න ඕනේ කියලා. 1.046 කියලා දීලා තියෙනවා. ඊළඟට තියෙනවා weighted average cost of capital 10%යි කියලා. හරිනේ. අපි බලමු මේ ගාන හදන විදිය. කොහොමද හදන්නේ? මේ ගානේ මේ සම්පූර්ණ calculation එකකුත් මම දාලා තියන්නම් මේ වීඩියෝ එකේ link එකෙන් ඔයාලට ගන්න පුළුවන්.
කැල්කියුලේෂන් එකක් හදපු විදිය ගැන. ඊළඟට අපි ගත්තොත් දැන් මේක හදන විදිය. දැන් මේක අහලා තියෙනවා මුලින්ම you are required to estimate the following. පළවෙනි එක value of operations as at 30th June 2020. හරි ළමයි. දැන් මේවයි ගානක් හදනකොට අපි කරන්න ඕනේ පළවෙනි දේ තමයි පොඩි වගුවක් වගේ ගහගන්න එක හොඳයි. හරිනේ. කොලම්ස් කිහිපයකින් සමන්විත වගුවක් වගේ. දැන් මේ ගානට අපිට අවශ්‍ය වෙනවා year එකේ number එක. ඒකත් අපිට දාගන්න. පළවෙනි කොලම් එක තමයි number කියලා දාගන්න. පළවෙනි කොලම් එක. දෙවෙනි කොලම් එක year කියන එක අවුරුද්ද. තුන්වෙනි කොලම් එක මේ ගාන කෙලීම අපිට දෙලා තියෙන projected cash flows, free cash flow කියලා දාගන්න. හතරවෙනි කොලම් එක present value. හරිනේ. අපිට කොලම් හතරක් ඕනේ වෙනවා. මොනවද? number එක, year එක, projected free cash flow එක, present value එක. හරි. දැන් 2020යි 6යි 30 කියන එකනේ මේ මොහොත අපි ගන්නේ මොකක්ද අංකය ගන්න අපි? බිංදුව කියලා ගන්නෙ. මේ මොහොත 2020යි 6යි 30 කියන එක අපි ගන්නෙ බිංදුව කියලා. එහෙනම් 2021 කියන එක මොකක්ද වෙන්න ඕනේ? ඒක 1 වෙන්න ඕනේ. 2022 2 වෙන්න ඕනේ. ඒ විදිහට තමයි යන්න ඕනේ. එනිසා අපි දා ගන්නවා 2020 අපි දාන්නේ අපිට 2020 cash flow එකක් ඩිස්කවුන්ට් කරන්න නෑනේ. 2020 කියන්නේ මේ මොහොතනේ. පළවෙනි අවුරුද්ද. දා ගන්නවා number 1 year එක 2021 free cash flow 1930යි. අපි present value ගන්න එක ඊළඟට බලමු. ඊළඟට number 2 2022 free cash flow එක 2219යි. ඊළඟට number 3 2023 අවුරුද්ද free cash flow එක 2539යි. ඔය විදිහට 2030 වෙනකන් අපි දාගෙන යනවා. ඒතර අපිට එනවා 2030 කියන අවුරුද්ද 10 වෙනි අවුරුද්ද number 10 2030 5849යි. එතන free cash flows ටික. ඒතර අවුරුදු 10ටම අපි දාගෙන ඉවරයි. හරිනේ. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ ළමයි? ඔය 10 අපිට පුළුවන් වෙන වෙනම ඩිස්කවුන්ට් කරන්න. මොකටද අපි ඩිස්කවුන්ට් කරන්නේ? ඒවේ අද වැලියු එක හොයාගන්න. අද වැලියු එක කියන්නේ 2020යි 6යි 30 බිංදුව කියන අවස්ථාවේදී ඒවේ වැලියු එක හොයාගන්න එක තමයි අපි කරන්නේ. කොහොමද ඩිස්කවුන්ට් කරන්නේ? කෑෂ් ෆ්ලෝ එක බෙදනවා 1+r වල n වෙන බලය. කෑෂ් ෆ්ලෝ එක බෙදීම 1/r වල n වෙන බලය. හරිනේ. දැන් මෙතන r කියලා කියන්නේ මොකක්ද? weighted average cost of capital. අපි කිව්වා free cash flow එක කියලා කියන්නේ කම්පැනි ඔක්කොම investors ලට available cash flow එක. එහෙමනම් අපි discount කරන්නත් ඕනේ ඔක්කොම investors ලගේ cost එක reflect වෙන cost of capital එකකින්. ඒ කියන්නේ weighted average cost of capital වලින්. එහෙනම් අපි කරන්නේ මොකක්ද? අපි ගන්නවා පළවෙනි අවුරුද්දේ cash flow එක. කීයද? අපි දාගත්ත 1930 බෙදනවා 1/r කියලා කියන්නේ 1 මේක weighted average cost of capital 10%යි 1.1 කියන්නේ 1/r කියලා කියන්නේ 1/110 කියන්නේ 1.1 n වන බලය කියලා කියන්නේ 1යිනේ පළවෙනි අවුරුද්දනේ එකේ බලය බෙදනවා. අපිට 1930 ඩිස්කවුන්ට් කරන අපිට ලැබෙනවා 1754.55. වෙන දෙවෙනි අවුරුද්දට 2022 2219 බෙදනවා 1/r වල n වන බලය. 2219 බෙදීම 1/r කියන්නේ 10%යි. එහෙනම් 1.1 1.1 n කියලා කියන්නේ දෙවෙනි අවුරුද්ද දෙවෙනි බලය. බෙදුවම අපිට ලැබෙනවා 1833.88යි. ඔය විදිහට පුළුවන් හැම අවුරුද්දකම ඩිස්කවුන්ට් කරගෙන යන්න. හැම අවුරුද්දකම වෙන වෙනම ඩිස්කවුන්ට් කරගෙන යන්න පුළුවන්. හරිනේ. ඒතර ඩිස්කවුන්ට් කරගෙන ගියාට පස්සේ අපිට ලැබෙනවා ඒතර අවුරුදු 10ෙම අපිට ලැබෙනවා cash flows වල present values ටික ලැබෙනවා. හරිනේ. ඊළඟ මොකක්ද දැනත් කරන්න ඕනේ? ඔය ටික වාට එකතුව ගන්න පුළුවන්. ඔය ටික එකතුව ගන්න පුළුවන් වෙනම ඕන. හරිනේ. වාට ඕන නම් එහෙම ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඔය හෙව්වේ මෙතෙන් සිට කියන්නේ පළවෙනි අවුරුද්දේ ඉඳන් එහාට අවුරුදු 10ක් වෙනකන් ලැබෙන හැම cash flow එකකම individual free cash flows වල present value අරගෙන total එක. දැන් ඔතන තියෙන්නේ company value එක නෙමෙයිනේ නේද? company operations වල අපි value කරද්දී සම්පූර්ණ cash flows ගන්න ඕනේ. හෙට සිට අද සිට දිගටම අනන්තයක් දක්වා එන සියලුම cash flows. දැන් මෙතන තියෙන්නේ අවුරුදු 10ක් වෙනකන් විතරයි. එහෙනම් අපි ගන්න මොකක්ද? 10න් පස්සේ නේවා. ඒ කියන්නේ 2030න් පස්සේ. ඒ කියන්නේ 2031 32. එතන දිගටම එන ඔක්කොම cash flows වල present values අපිට ඕනේ. හරිනේ. අර මතක තියාගන්න. අපිට present value එක කවදාද ඕනි වෙන්නේ? අද කියන්නේ 2026යි 30ට තමයි value එකේ වැටිකේ අපිට ඕනි වෙන්නේ. දැන් ඒ 2030න් පස්සේ 31 32 ඒ අවුරුදු වල අපිට වෙන වෙනම cash flows හොයාගන්න නෑනේ. අපි කොහොමද කරන්නේ? අපි කොහොම continuing value කියලා එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ
කන්ටිනියුයින් වැලියු එකක් කියලා කියන්නේ අපි හිතනවා 2030න් පස්සේ හැම කෑෂ් ෆ්ලෝ එකක්ම කොන්ස්ටන්ට් ග්‍රෝත් රේට් එකකින් දිගටම ග්‍රෝ වෙවි යාවි. හරිද? කොන්ස්ටන්ට් ග්‍රෝත් රේට් එකකින්. දැන් ඔයා බලන්න මේ ගානේ දීලා තිනවා ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් වල growth rate beyond year 2030 is 4% per annum. ඒ කියන්නේ 2030න් පස්සේ හැම කෑෂ් ෆ්ලෝ එකක්ම හැම අවුරුද්දකම 104 ගානේ ග්‍රෝ වෙවි යයි අනාගත අඛණ්ඩ දවසක් පුරාවට. හරිනේ. ඒ කියන්නේ ඉන්ෆිනිටි එක වෙනකම් අනන්තය වෙනකම් කෑෂ් ෆ්ලෝ 104 ගානේ ග්‍රෝ වෙවි යනවා නම් අන්න එහෙම කෑෂ් ෆ්ලෝස් ටිකේ ප්‍රසන්ට් වැලියු එකක් තමයි මේ හොයන්න හදන්නේ. ඔයාලට මතක ඇති ළමයි අපි ඉගෙන ගත්ත ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී කොහොමද කොන්ස්ටන්ට් ග්‍රෝත් රේට් එකකින් ඉන්ෆිනිටි එකක් වෙනකම් අනන්තයක් කාලයක් දක්වා යනකම් යන කෑෂ් ෆ්ලෝ එකක ප්‍රසන්ට් වැලියු හොයන්නේ කියලා. කොහොමද කරේ අපි? අපි ගත්ත මොකද ෆෝමියුලා එක? අපි ගත්තා මොකක්ද? කෑෂ් ෆ්ලෝ එක ගත්තා 1+ growth rate බෙදීම. අපි ඔයාලට මතකද අර ඩිවිඩන්ඩ් පාවිච්චි කරන කතා කරේ D0 වරහන් 1+ growth rate බෙදීම මොකද්ද? R - G. එවන අපි කතා කරේ මතකද? ඒ කියන්නේ D0 කියලා කියන්නේ මේ දැන් කෑෂ් ෆ්ලෝ එක. දැන් කෑෂ් ෆ්ලෝ එක. අද කෑෂ් ෆ්ලෝ එක වරහන් 1 G growth rate එක බෙදීම R. R කියලා කියන්නේ weighted average cost of capital - G growth rate එක. හරිනේ. එහෙනම් මේකේ හැටියට දැන් ඔතනගේ තේරුම තමයි මේක. ඔකේ තේරුම තමයි ලබන අවුරුද්දේ සිට ඔය දැන් ළමයි D බිඳුව වරහන් 1+ G කියන එකෙන් මොකක්ද දෙන්නේ? ළමයි දැන් D බිඳුව වරහන් 1+ G කියන එකෙන් මොකක්ද අපිට ලැබෙන්නේ? ඒ කියන්නේ මේ මොහොතේ කෑෂ් ෆ්ලෝ එකට growth rate එක කම්බයින් කරලා ඇඩ් කරලා ගත්තාම මොකක්ද ලැබෙන්නේ? ලබන අවුරුද්දේ කෑෂ් ෆ්ලෝ එක. නේද? මේ දැන් මේ අවුරුද්දේ කෑෂ් ෆ්ලෝ එකට growth rate එක 1+ G දාලා ගත්තම එන්නේ මොකක්ද? D1 කියන එක. දැන් අපිට D0 වරහන් 1+ G කියලා කියන්නේ ලබන අවුරුද්දේ කෑෂ් ෆ්ලෝ එක. හරිනේ. D0 වරහන් 1+ G කියලා කියන්නේ D1 කියන එක. ලබන අවුරුද්දේ කෑෂ් ෆ්ලෝ එක D1. එතකොට අපිට ඔක් කියන්න පුළුවන් D0 වරහන් 1+ G බෙදීම R - G එහෙම නැත්නම් D1 බෙදීම R - G කියලා කියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරිනේ. එතකොට ඔගේ තේරුම තමයි අද බිඳුව නම් අද මේ මොහොත නම් එතනින් පස්සේ ඊළඟ අවුරුද්දේ ඔය විදියට කන්ටිනියුවස් growth rate එකකින් ඔහොම ලැබිලා එන කෑෂ් ෆ්ලෝ එක ඊළඟ අවුරුද්දේ ලැබෙන කෑෂ් ෆ්ලෝ එක උඩට දාලා බෙදනවා R - G වලින්. ඒක තමයි තේරුම. එතකොට අපි ගත්තොත් අපි 2030න් පස්සේනේ බලන්න යන්නේ. හරිනේ. 2030න් පස්සේ 2030 කෑෂ් ෆ්ලෝ එක අපි ඩිස්කවුන්ට් කරලා ගත්තානේ. ඒක ඕකේ. දැන් මොන අවුරුද්දේ අපිට ගන්න ඕනේ? 2031. එහෙමනම් ළමයි 2030 තමයි අපි දැන් ඉන්නේ. 2030 අවසානයේ අපි ඉන්නේ. හරි. 2020 තමයි අපි හරිනම් පර්සන්ට් එක ගන්න ඕනේ දැන්. ඒක පොඩ්ඩක් අමතක කරන්නකෝ. අපි දැන් ඉන්නේ 2021 කොහොම හොයාගෙන ඇවිල්ලා 2030ත් හොයලා ඔන්න අපි දැන් ඉන්නේ 2030 අවසානයේ. 2030 අවසානයේ. ඒක තමයි දැන් මේ මොහොත කියලා කියන්නේ. බිඳුව කියන අවස්ථාව තමයි 2030. එතකොට පළවෙනි අවුරුද්ද වෙන්නේ මොන අවුරුද්දද? 2031 නේද? එහෙනම් පළවෙනි අවුරුද්ද වෙන්නේ 2031 නේද? එහෙනම් අර සූත්‍රෙට මොකක්ද දෙන්න ඕනේ? 2031 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. 2031 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක තමයි ඔතනට එන්න ඕනේ. D1 කියන තැනට එන්න ඕනේ 2031 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. බෙදනවා මොකෙන්ද? R weighted average cost of capital - growth rate. එහෙම තමයි කරන්න ඕනේ. එහෙනම් අපිට හොයාගන්න ඕනේ මොකක්ද ළමයි? 2031 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. කොහොමද ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක හොයන්නේ? බලන්න අපිට ගානේ දීලා තියෙනවා මොන වගේ තොරතුරුත් තියෙන්නේ. කෙලින්ම අපිට කියලා තියනවද බලන්න 2031 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක මේකයි කියලා. නැත්තම් අපි ගත්තොත් අපිට 2030 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක කිව්වත් කමක් නැහැ. 2030 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක තියෙනවා නම් අපිට පුළුවන් ඒක 1+ growth rate දාලා ගන්න. නේද? එහෙමත් කරන්න පුළුවන්. හරිනේ. හැබැයි දැන් මේකෙදි ළමයි ඒක හොයන්න වෙනම තොරතුරු ටිකක් දීලා තියෙනවා. 2030 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක ගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් බලන්නකෝ. මොනවද දීලා තියෙන්නේ? ඒගොල්ලෝ කියනවා 2031 NOPLAT net operating profit or loss adjusted tax කීයද? 6415යි. 2031 කියන අවුරුද්දේදී net operating profit or loss adjusted tax අපිට දීලා තියෙනවා 6415යි කියලා. හැබැයි
අපිට දීලා නැහැ 2031 ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. කොහොමද ගන්නෙ? දැන් අපිට නෝ ප්ලැට් තියෙන වෙලාවකදී අපි ඉගෙන ගත්ත මේක ඇත්තටම net operating profit වල suggested tax. ඒ කියන්නේ අපි ගාව earnings ටික තියෙනවා නම් earnings ටිකෙන් කොච්චරක්ද cash flow එක free cash flow එක කියලා හොයාගන්නේ කොහොමද අපි? ඒ earnings වලින් reinvest කරන ගාන අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා කොහොමද? free cash flow එක. ඔය තියෙන 6415ක් කියන 2031 සම්පූර්ණ ලාභෙන් net investment එක කොච්චරක්ද අපි invest කරන්නේ කියන මුදල අඩු කරාම අපිට ලැබෙනවා කොහොමද? අපිට ලැබෙනවා free cash flow. ඉතුරු වෙන මුදල ලැබෙනවා. කොහොමද ඒක ගන්නෙ? අපි කිව්වා no plat වලින් අඩු කරන්න ඕනේ net investment එක. එහෙම තමයි ලැබෙන්නේ. no plat 6415න් net investment එක අඩු කරන්න ඕනේ. net investment කොහොමද ගන්නෙ? no plat වැඩි කිරීම net investment rate එක. කියන්නේ අපි කියන investment rate එක. investment rate ගන්නේ කොහොමද? දැන් අපි කරන්නේ මොකද්ද? no plat වලින් අඩු කරන්න ඕනේ net investment එක. net investment ගන්නේ no plat වැඩි කරනවා investment rate එක. investment rate ගන්නේ කොහොමද? growth over ROIC. investment rate ගන්න අපි කො සරල විදියක් කොහොමද? G over ROIC වලින් අපිට ගන්න පුළුවන් කිව්වා මොකක්ද? growth rate. sorry investment rate එක ගන්න පුළුවන් කිව්වා. growth over ROIC වලින් ගන්න පුළුවන් මොකක්ද? investment rate එක. හරිනේ. එහෙනම් අපි ලියනවා සමීකරණයක් මොකක්ද? free cash flow of 2031 2031 දී free cash flow එක සමානයි මොකක්ද? 2031 no plat අඩු කිරීම 2031 no plat වැඩි කිරීම investment rate වෙනුවට G over ROIC. හරිනේ. no plat අඩු කිරීම no plat වැඩි කිරීම G over ROIC. දැන් ඔය සමීකරණේ ඕනනම් වාට සුළු කරගන්න පුළුවන් පොදු සාධක අරගෙන. ඔය සමීකරණේ no plat කියන එක පද දෙකටම පොදුයිනේ. අපි no plat එළියට ගන්නවා. no plat ගත්ත පිටතට. කියන්නේ 2031 no plat. no plat පිටතට ගත්තාම සමීකරණය එනවා මෙන්න මේ විදිහට. no plat වරහන් 1 minus growth rate බෙදීම ROIC. ඔය සමීකරණේවා පොදු සාධකයේ විදිහට no plat එළියට ගත්තාම වාට සමීකරණය එනවා no plat වරහන් 2031 no plat වරහන් 1 minus growth rate බෙදීම ROIC සමානයි මොකටද? 2031 free cash flow එකට. හරිනේ. එහෙනම් අපි මේ සමීකරණයට අගයන් ආදේශ කරමු. අපි ආදේශ කරනවා කීයද? 2031 මොකක්ද? 2031 no plat කීයද? 6415යි. වරහන් 1 minus growth over ROIC. 1 minus growth over ROIC. growth rate එක කීයද? 2030න් පස්සේ 104යි. 0.04යි. බෙදීම මොකක්ද? ROIC. ROIC කීයද එන්නේ? ROIC දාන්න දීලා තියෙනවා 2030න් පස්සේ කීයද? 112යි. එහෙනම් අපි ලියනවා 6415 වරහන් 1 minus growth rate එක 104යි බෙදීම ROIC 112යි. හරිනේ. ඔයාට ඔක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඔයාට ඔක සුළු කරාට පස්සේ ලැබෙන්නේ මොකක්ද? ඔක ලැබෙන්නේ 2031 දී free cash flow එකේ value එක. ඕක සුළු කරලා උත්තරේ අරගෙන ඉන්නත් පුළුවන්. නැත්තම් කෙලින් මෙහෙම කරන්නත් පුළුවන් ඉතින්. ඔය තියෙන්නේ මොකක්ද? ඔය සුළු කිරීමෙන් මොකක්ද අපිට ලැබෙන්නේ? ඔය සුළු කිරීමෙන් ලැබෙන්නේ 2031 දී free cash flow එක. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ ඒක? දැන් ඒක අපි සලකන්නේ මොකක්ද? අපේ සූත්‍රය උනේ මොකක්ද? constant growth rate එකකින් අඛණ්ඩව ලැබෙන එකකද percent value හොයන්නේ කොහොමද? D බිඳුව වරහන් 1 plus growth rate බෙදීම R minus G. නැත්නම් අපි කිව්වා D1 බෙදීම R minus G කියලා. දැන් අපි හොයාගත්තේ මොකක්ද? D1 කියන අගය. ඒ කියන්නේ 2031 පළවෙනි අවුරුද්දේ cash flow එක. ඒක තමයි අපි හොයාගත්තේ. දැන් D1. දැන් ඔක බෙදන්න ඕනේ මොකෙන්ද? R minus G වලින් බෙදන්න ඕනේ. දැන් ඔයාවම සුළු කරලා හොයාගත්ත free cash flow එක 2031 බෙදන්න ඕනේ R minus G. R කියලා කියන්නේ weighted average cost of capital 10%යි. එකකින් අඩු කරනවා growth rate එක 4%යි. නේද? R කියලා කියන්නේ 10%යි අඩු කිරීම growth rate එක 2030න් පස්සේ 4%යි. හරිනේ. එහෙම අඩු කරලා වසුළු කරලා බලන්න ඕක. සුළු කරාම කීයක් එනවද? ඒතර 2031 free cash flow එක එහෙම discount කරාට පස්සේ අපිට ලැබෙනවා මොකක්ද? අපිට ලැබෙනවා අගයක් 71277.78යි කියලා. 71277.78යි. දැන් ළමයි ඕක කෙලින්ම අර අනිත් cash flows වලට එකතු කරලා හරියන්නේ නැහැ. ඇයි ඒ? දැන් මේ cash flow එක මේ present value අපිට ලැබුණේ කවදටද? මේ අපිට ලැබුණේ 2030න් පස්සේ 2030 බිඳුවසේ සලකා 2031 පළවෙනි අවුරුද්දසේ සලකා 2031 පළවෙනි අවුරුද්ද නම් ඒ දවසේ ඉඳන්
අනාගත අඛණ්ඩ කාලයක් අපරිමිතය දක්වා ඉන්ෆිනිටි එක වෙනකම් කොන්ස්ටන්ට් growth rate එකක් 104 යටතේ grow වෙන cash flow එකක present value එක බිඳුව කියන අවස්ථාවට. එතනදී බිඳුව වෙන්නේ මොකක්ද? 2030. 2030 එකෙන් පටන් ගත්තේ 31 නම් පළවෙනි අවුරුද්ද. බිඳුව වෙන්නේ 2030. ඔය තියෙන්නේ මොන අවුරුද්දද මේ present value ඇවිල්ලා තියෙන්නේ? 2030 කියන අවුරුද්දට තමයි present value ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඔයා ඕක 2030ටද present value වාට ඕනේ? නෑනේ. කවදරද? 2020යි 6යි 30ට ගේන්න ඕනේ. ඒ කියන්නේ ඔය 71277.78 කියන එක දැනට තියෙන්නේ මොන අවුරුද්දටද? 2030. ඒක ගේන්න ඕනේ 2020 වෙනකන්. අවුරුදු කීයක් පිටිපස්සට ගේන්න ඕනේද? 10ක් පිටිපස්සට ගේන්න ඕනේ. කොහොමද පිටිපස්සට ගේන්නේ? ආපහු present value හොයන්න ඕනේ. කොහොමද? අපි කරන්නේ 71277.78 බෙදනවා එක ධන R. එක ධන R වල එන්න ඕන බලයෙන්. එක ධන R වල එන්න ඕන බලයෙන්. කියන්නේ සාමාන්‍යයෙන් අපි present value හොයන විදියන නේද? දැන් ඕක ඇත්තටම ගත්තොත් ඔය තියෙන හරියට නිකන් 2030 දී ඇති වෙච්ච තනි cash flow එකක්. 2030 ඇති වෙච්ච single cash flow එකක්. ඒ present value හොයන්නේ මේ future value එක බෙදනවා එක ධන R වල එන්න ඕන බලයෙන්. එක ධන R කියලා කියන්නේ 1.1 weighted average cost of capital 10%. දැන් 1.1 බලය වෙන n කියලා කියන්නේ එතකොට අවුරුදු 10 යන පිටිපස්සට ගෙනියන්න ඕනේ 10 වෙනි බලය. ඊට වාට එහෙම සුළු කරාම ලැබෙයි උත්තරයක් 27480.67 කියලා. 27480.67 විදිහට උත්තරයක් ලැබෙයි. හරිද? ඊට වාට ලැබෙන උත්තරේ ඒ ආපු 27480.67 කියන එක තමයි මොකද්ද? 2031 ඉඳන් දිගටම අනාගත කාලයක් දක්වා ලැබෙන cash flow සියල්ලම 2020 වෙනකොට අද වෙනකොට 2026යි 30 වෙනකොට value එක තමයි තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් අර අපි 2021 ඉඳන් 30 වෙනකන් හැම අවුරුද්දෙම cash flows වෙන වෙනම present value හෙව්වනේ. අන්න ඒ present value total එකට ඔන්න ඕකත් එකතු කරගන්න පුළුවන්. අර වෙන වෙනම අවුරුදු වල හෙව්ව present value වලට ඕකත් එකතු කරාම අපිට ලැබෙනවා free cash flows ඔක්කොම වල present value total එක. present value total of the all the free cash flows අපිට ලැබෙනවා කීයද? වාට ලැබෙනවා 47899.14ක් විදිහට ලැබෙයි. 47899.14ක් විදිහට උත්තරේ ලැබෙයි. හරිනේ. ඒතර ඔය තියෙන්නේ මොකක්ද? සම්පූර්ණ free cash flows වල total එක present value එක. දැන් අපි කිව්වා කලින් දැන් ඔය තියෙන්නේ මොකද්ද? free cash flows present value නේ. free cash flows කියලා කියන්නේ operational activities වලින් generate වෙච්ච cash flows. ඒවයි present value. ඒ කියන්නේ company operations වල value එක. හැබැයි ඕක එකපාරට ගන්න බෑ කියලා මම කිව්වා. මොකද අපි ඔය discount කරේ මොකක් සලකලාද? අවුරුද්දක් backward කරලා. ඔය හැම cash flow එකක්ම හැම අවුරුද්දක්ම අවසානයේ ඇති වෙන්නේ. හැම අවුරුද්දක්ම අවසානයේ තමයි cash flow එක ඇති වෙන්නේ කියලා උපකල්පනය කරලා තමයි ඔය විදියට cash flows වල present value හෙව්වේ. එහෙම වුණාම අවුරුද්දේ මැද නම් cash flow එක ඇති උනේ. අපි අවුරුද්දේ අග ඉඳන් discount කරාම මොකක්ද වෙන්නේ? discount කිරීම වැඩි වෙනවා. discount කරා වැඩි වෙනවා කියලා කියන්නේ cash flow එක අඩුවෙන් ලැබෙන්නේ. සමහරట్లాට ඔය cash flow එක ඇති වෙලා ඇති අවුරුද්දේ මැද ඇති වුණා නම් discount factor එක පොඩි ගානකින් discount කරනවා. එහෙනම් අපි ඔය දැන් කරලා ඇත්තේ මොකක්ද? cash flow එක අඩුවෙන් taxේරු කරලා ඔය present value එක තියෙන අඩුවෙන් taxේරු කරපු එක. underestimate කරපු එක. ඒක වළක්වන්නත් මොකද්ද කරනවා කිව්වේ? mid year adjustment factor එකක් පාවිච්චි කරලා වැඩි කරනවා කියලා කිව්වා. බලන්න ගානේ දීලා තියෙනවා mid year adjustment factor කීයද? 1.046 විදිහට අපිට දීලා තියෙනවා mid year adjustment factor එක. ඒක අපි පාවිච්චි කරනවා මොකකටද? අපිට පුළුවන් ඒක පාවිච්චි කරලා ඔය cash flows වල underestimation එක නැති කරන්න. දැන් උතන cash flows වල අපිට ආයේ present value 47899 ගාණක්නේ. ඔయిత වඩා අනිවාර්යයෙන්ම cash flows වල present value වැඩි වෙන්න ඕනේ නැති. ඇයි ඒ? මොකද අපි වැඩිපුර discount කරලා තියෙනවා. මොකද හැම අවුරුද්දම cash flows අවසානයේ ඇති වෙනවා කියලා උපකල්පනය කිරීම නිසා. හරිනේ. ඒ නිසා අපි කරන දේ තමයි ඔය free cash flows වල total එක 47899.14 present value එක වැඩි කරනවා mid year adjustment factor එකෙන් 1.046න්. 1.046න් වැඩි කරාට පස්සේ අපිට ලැබෙනවා කීයක්ද? 50102.5 වගේ ආසන්න වශයෙන් ලැබෙයි. 50102.5 වගේ ආසන්න වශයෙන්. මේ මිලියන වලින් උත්තරේ තියෙන්නේ. රුපියල් මිලියන වලින්. එතන මේ මොකක්ද මේ ලැබුණේ? 2020යි 6යි 30 දිනට අද දවස වෙනකොට සියලුම අනාගත free cash flows වල ඒ කියන්නේ operational activities වලින් generate වෙන cash flows වල present value ඒ කියන්නේ company value of operations ඒ කියන්නේ පළවෙනි එකට උත්තරේ value of operations asset 2026 අපිට ලැබුණා කීයද 50102.5
0.5. ඊළඟට මොකද කරන්නේ? එන්ටර්ප්‍රයිස් වැලියු එක ගන්න මොකද්ද අපි කරනවා කිව්වේ? සම්පූර්ණ ආයතනයේම වැලියු එක හැදෙන්නේ. ඔපරේෂනල් ඇක්ටිවිටීස් ප්ලස් non operational activities නේද? දැන් අපි ගත්තොත් කම්පැනි එක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ළමයි කම්පැනි එක අපි හිතමු හිතන්න නිකන් ගාමන්ට් එකක් කියලා. ඒක ගාමන්ට් එකක් වුණාම ඒගොල්ලන්ගේ මේන් ඔපරේටිං ඇක්ටිවිටි එක මොකක්ද? ඒගොල්ලන්ගේ මේන් ඔපරේටිං ඇක්ටිවිටි එක තමයි ඒගොල්ලන්ගේ රෙදි මහලා විකුණන එක. ඊට අමතරව ඒගොල්ලන්ට තියෙන non operating activities කියන්නේ මේන් ඔපරේටිං ඇක්ටිවිටි එකට පරිබාහිර දේවල් තියෙන්න පුළුවන්. නේද? සමහර ලාවට ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා වෙන්න පුළුවන්. නේද? සමහර ලාවට මොන හරි ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා වෙන්න පුළුවන්. මාකටබල් සිකියුරිටීස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා වෙන්න පුළුවන්. නේද? ඒ වගේ තියෙන්න පුළුවන්. අපි ගත්තොත් ඔයා මොන හරි රෙන්ටල් ඉන්කම් එක ඒවා තියෙන්න පුළුවන්. ඒතර අන්නේ non operating assets වල value එක උතන්ට එකතු කරන්න ඕනේ. හරිනේ. ඒතර non operating activities වල value එකත් operational value එකට add කරාම තමයි company total value එක එන්නේ. එනිසා අපි බලනවා මේ ගානේ non operating assets මොනවද කියලා. මේක දෙනවා excess cash 1600යි. ඒක එකතු කරන්න ඕනේ. ඊළඟට තියෙනවා other non operating assets. කියන්නේ excess cash තමයි නිශ්චිතව දීලා තියෙන එකම item එක. අනිත් සියල්ලම other non operating assets. ඊළඟට තියෙන value of debt අනම්මනන්නේ. සාර දෙක විතරයි. 1600 8400යි. 1600 8400 කියලා කියන්නේ 10000යිනේ එතන. ඒ දෙක එක එකතු කරාම කීයද වෙන්නේ එතකොට? 50102 වෙන value of operations වලට non operating assets 10000 එකතු කරාම අපිට ලැබෙනවා enterprise value එක. සම්පූර්ණ ආයතනෙම value එක අපිට ලැබෙනවා කීයද? 60102.50ක් විදියට. හරිනේ. ඊට බලන්න ළමයි මේක ලැබෙන්නේ කවදටද? 2026 6:30ට. ඇයි ඒ? මොකද value of operations කිව්වේ මොකක්ද? ඉදිරියට එන cash flows වල present value 2026 6:30ට. ඒකට අපි එකතු කරා non operating activities වල value එක. කවදාද දෙක තිබ්බේ? ඉඳලා තිබ්බ අපිට balance sheet extracts asset 2026 අදට balance sheet values. එහෙනම් ඒව එකතු කරාම ලැබෙන value එක මොකක්ද? අද value එකක්. අපිට ලැබෙන 2026 enterprise value එක ආයතනයේ value එක 60,102.50යි ආසන්න වශයෙන්. හරිනේ. rupees million. දැන් ඊළඟට අපි කරන්න යන්නේ අපේ අවසාන ටාගට් එක මොකක්ද? කම්පැනි ඉක්විටි වල වැලියු එක හොයන එක. තමයි අපේ ඇත්තටම ටාගට් එක, ෆයිනල් ටාගට් එක වෙන්නේ ඒක. කම්පැනි ඉක්විටි වල ෂෙයාර්ස් වල වැලියු එක හොයන එක. ඒතර ඔය එන්ටර්ප්‍රයිස් වැලියු එක 61. එතකොට ඔය එන්ටර්ප්‍රයිස් වැලියු එක සම්පූර්ණ ආයතනෙම වැලියු එක කියන 61,102.50 කියන එක ඇට්‍රිබියුටබල් වෙනවා. නැත්නම් ඔය වැලියු එක ඒ කියන්නේ ඔය වැලියු එක අයිති වෙනවා පාර්ශ්ව ගොඩකට. අපිට සල්ලි දාපු හැමෝටම ඔය වැලියු එක අයිති වෙනවා. අපිට සල්ලි දාලා තියෙනවා ඩෙප්ට් හෝල්ඩර්ස්ලා, ඒ වගේම අපිට සල්ලි දාලා තියෙනවා ඉක්විටි හෝල්ඩර්ස්ලා. දෙගොල්ලෝ අපිට සල්ලි දාලා තියෙනවා. ඒ දෙගොල්ලන්ට මොක අයිති? ඒ නිසා අපිට ඉක්විටි වල වැලියු එක හොයාගන්න ඕන නම්, වෙන් කරගන්න ඕන නම් ඔය සම්පූර්ණ ආයතනෙම වැලියු එකෙන් ඩෙප්ට් වල වැලියු එක අයින් කරන්න වෙනවා. එතන මෙතන ඩෙප්ට් කොම්පොනන්ට්ස් විතර මොනවද තියෙන්නේ? value of debt කියලා තියෙනවා 11400යි, value of capitalized operating leases තියෙනවා 3000යි. එහෙනම් debt වල value 11400ක් තියෙනවා. operating leases කියන්නේ debt component එකක්, non equity claim එකක්. ඒ 3000ත් අඩු කරන්න ඕනේ. combined අපිට අඩු කරන්න තියෙනවා 14400ක්. එහෙනම් සම්පූර්ණ ආයතනේ 61,102.50 කියන value එකෙන් non equity claims වල value එක 14400 අපි අයින් කරන්න ඕනේ. මොකද ඔය සම්පූර්ණ value එකෙන් ඒ debt providers වලට බෙදා වෙන් කරන ගාන තමයි ඔය තියෙන්නේ. ඒක අඩු කරාම අපිට කීයක් ලැබෙනවද? ඒතර අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා කාට attributable value එකද? equity holders ලගේ value එක. අපිට ලැබෙනවා 45702.5 බිංදුවක් විදියට rupees million වලින් අපිට ලැබෙනවා equity වල value එක. value of equity. ඕක තමයි අපේ ultimate purpose එක උනේ. හරිනේ. ඉතින් 2026 කියන දවසට කම්පැනි ඉක්විටි වල වැලියු එක, ෂෙයාර්ස් වල වැලියු එක තමයි අපිට ලැබුණේ. හරිනේ. එතකොට අපි ඔය හැදුවේ මේ example 1 කියන ගාන enterprise DCF model එක යටතේ. අපි හෙව්වා operations වල වැලියු එක, enterprise වැලියු එක හෙව්වා, අන්තිමට equity වල වැලියු එකත් හෙව්වා. ඒතර මම ගාන ෂෙයාර්ස් ගානක් number of shares එහෙම දීලා තිබ්බනම් 2026 අපිට තිබ්බා per share value එකත් හොයන්න. ඔය තියෙන සම්පූර්ණ shares ඔක්කොම equity එකේ සම්පූර්ණ value එක 45702.50 කියන එක. number of shares තිබ්බනම් per share value එකත් හොයන්න තිබ්බා. එහෙනම් කරා නම් අපිට ලැබෙන්නේ ඇත්තටම එක share එකක intrinsic value එක. කියන්නේ එක share එකක value එක. intrinsic value එක තමයි ලැබෙන්නේ. ඒතර අපිට පුළුවන් ඒක ඇත්තටම company share price එකත් එක්ක, share market එකේ share එකක් විකිනන ගානත් එක්ක compare කරලා අපිට පුළුවන් බලන්න මේ share එක under priced over priced කියලා බලන්න පුළුවන්. හරිනේ. තව additional දෙයක්. ඒතර මේ තියෙන value of equity කියන එක shares ගානින් බෙදුවම අපිට ලැබෙනවා share එකක value එක.
හරිනේ 45750 කියන එක රුපීස් මිලියන් වලින් තියෙන්නේ. ඒකට මිලියන්ස් කරගෙන ඊට පස්සේ ෂෙයාර්ස් ගානෙන් බෙදලා අපිට පුළුවන් per share value එක. per share ඇත්තටම ෂෙයා එකේ හරි වටිනාකම. intrinsic value එක ගන්න. කියන්නේ future cash flow වල percent value නේ මෙහෙව්වේ. කියන්නේ ෂෙයා එකක ඉන්වෙස්ට් කිරීමෙන් කෙනෙක්ට අනාගතයේ ලැබෙන මුදල් වල වර්තමාන අගය. කියන්නේ ෂෙයා එකක ඉන්වෙස්ට් කරාම ලැබෙන ප්‍රතිලාභය. ඒක තමයි intrinsic value. ඒක කම්පෙයාර් කරන්න පුළුවන් ෂෙයා එක ගන්නවා ඉන්වෙස්ට් කරපු ගාන, යොදවපු ගානත් එක්ක. ඒතර යොදවපු ගානට වඩා වැඩි නම් ඔය intrinsic value එක ඒ ෂෙයා එක ගන්න එක වාසිදායකයි. මොකද යොදවපු ගානට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන හන්දා. හැබැයි යොදවපු ගාන ඔය ගානට වඩා වැඩි නා. ඒ ෂෙයා එකේ මාකට් ප්‍රයිස් එක intrinsic value එකට වඩා වැඩි වෙනවා නම් අපිට අනාගතයේ ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ගාණක් අපි අද ඉන්වෙස්ට් කරනවා වෙනවා. එහෙනම් ඕවර් ප්‍රයිස් වෙනවා. එවනම් යොදවන එක සල්ලි දැන් යොදවන එක හොඳ දෙයක් නෙවෙයි. දැනට ඒ කම්පැනි ෂෙයාර්ස් අරගෙන තියෙනවා නම් ඒවා විකුණන්න ඕනේ, සෙල් කරන්න ඕනේ. ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් ඔය ගාණක් හදන්නේ. ඒතර අපි කතා කරා එන්ටර්ප්‍රයිස් DCF මොඩල් එක ගැන කතා කරා, එක්ස්ප්ලেইন කරා. ඒ වගේ මේක ගාණක් හදන විදියත් පැහැදිලි කරා. ඊළඟට අපිට එන්න තියෙන්නේ අපි බලමු ඊළඟ එකේදී ඊළඟට අපිට එන්න තියෙන්නේ economic profit එක. economic profit framework එකෙන් කොහොමද value එක හොයන්නේ කියන එක.